समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ සම්මාදිට්ඨිය කියනවා. මොකද්ද සම්මාදිට්ඨිය කියලා මේ සංඝයා අතර යම් කතා බහක්, ඒ කියන්නේ යම් අදහසක් මතුවෙලා තියෙනවා. සම්මාදිට්ඨි ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් මේ ස්වාමින් වහන්සේලා විමසන ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. උන්වහන්සේලාගෙන් විමසනවා, උන්වහන්සේලා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් විමසනවා, ස්වාමීනි මේ සම්මාදිට්ඨිය කියනවා කොපමණකින්ද සම්මාදිට්ඨික වෙන්නේ කියලා අහනවා. අන්න එතනදී මේ මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ, ධම්සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨිය ආකාර 16කින් විස්තර කරනවා. ඒතර මේ ආකාර 16කින් විස්තර කරපු විස්තරය අපි දේශනා මාලාවක් විදියට විකාශනය කරන්නේ මේ හැම කාරණයකින්ම විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම තැනකින්ම නිවන කුළු ගැන්විලා නිවනට අදාළ නිමිත්තක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැම තැනකම නිවන ස්පර්ශ වෙන විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සම්මාදිට්ඨිය සම්බන්ධ විස්තර කරන්නේ. නමුත් සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඇත්තටම ප්‍රඥාවන්තයි කිව්වට උන්වහන්සේගේ මහා විස්මිත ප්‍රඥාව ගැන මේ දේශනාව තුළින්ම අපට තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන සම්මාදිට්ඨිය ඇති වෙන ක්‍රම 16ක් පිළිබඳ සඳහන් වෙනවා. මේ කෙනෙක් කියා හිතන්න පුළුවන්, හොඳයි එහෙනම් සම්මාදිට්ඨියෙන් ආර්ය මාර්ගය ආරම්භ කරන්නේ. ඒතර ආර්ය මාර්ගය ආරම්භ කරන ශ්‍රාවකෙක් මේ 16ම දැනගෙන මේ 16ම ස්පර්ශ කරමින්ද සම්මාදිට්ඨියට ගොඩ වෙන්න ඕන කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත් එහෙම නෙමෙයි. ඇත්තටම මේ 16 තැනින් කොතනින් වුණත් සම්මාදිට්ඨිය ස්පර්ශ කරලා අරහත්ත්වේ කරා පැමිණෙන්න පුළුවන්. මොකද ඒක සාරිපුත්ත හාමුදුරුවෝ මේ සම්මාදිට්ඨික අංග එකින් එක විස්තර කරද්දී ඒ විස්තර කිරීම තුල එක කාරණයක් විස්තර කරලා අවසානයේ උන්වහන්සේ මතක් කරනවා. සෝ සබ්බසෝ රාගානුසයම් පහය. ආර්ය ශ්‍රාවකෙක් මේ මං කියන විදියට සම්මාදිට්ඨියේ වැඩුවොත් ඒ පුද්ගලයාගේ රාගය දුරු වෙලා යනවා කියනවා. පටිඝානුසයම් පහය. පටි විනෝදෙත්වා. ඒ කියන්නේ යාගේ ක්‍රෝධේ දුරු වෙලා යනවා කියනවා. අස්මීති දිට්ඨ මානානුසයම්. මම වෙමි කියන දැක්ම එයාගේ අයින් වෙලා මානානුසය දුරු වෙලා යනවා කියනවා. මානානුසයන් සමුහහිත්වා අවිජ්ජං පහය විජ්ජං උපාදෙත්වා. එතන අවිද්‍යාව ප්‍රහාණය වෙලා එයා තුළ විද්‍යාව උපදව ගන්න ඒක උදව් වෙනවා කියනවා. උන්වහන්සේ මතක් කරනවා දිත්තේව ධම්මේ දුක්ඛස්සන්තරෝ හෝති. අන්න ඒක හරිම වැදගත් කතාවක්. මේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් දුක හමාර කරගන්න, දුක කෙලවර කරගන්න මේ අංගේ උදව් වෙනවා කියලා මේ හැම සම්මාදිට්ඨික අංගයක්ම අවසානයේ මතක් කරන එකෙන් පේරනවා. දැන් පොදුවේ සියලු කාරණා විස්තර කරලා අන්තිමටම මේ කතාව කිව්වා නම්
අපිට හිතන්න පුළුවන් එහෙමනම් මේ ටික ඔක්කොම දැන ගැනීම තුළ තමයි දුක්ඛසන්තරෝ මේ සියලු දුක අතුරුදහන් වෙන්නේ කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි පින්වත්නි. මේ මෙතන මතක් කරන කාරණේ ඊටාම වැදගත්. ඒ වැදගත් වෙන්නේ මේ කොතනින් ස්පර්ශ කරත් එයාගේ දුක අන්තරස්ථාන වෙනවා. කොතනින් ස්පර්ශ කරත් රාගානුසය, මානානුසය, පටිඝානුසය ආදී අනුසය ධර්මයන් සම්පූර්ණයෙන්ම උදුරලා දාලා එයාගේ ජීවිතය අර මම වෙමි කියන අස්මීති දිට්ටි මානානුසයන් සමුහයීත්වා මම වෙමි කියන හැඟීම අයින් වෙලා ගිහින් ධර්මී ස්පර්ශ කරගන්න පුළුවන්. එහෙමනම් දැන් අපි මේ දේශනා මාලාවෙන් දේශනා කරන් මම මේ අද පළවෙනි දේශනාව නිසා ඔබට මේ ගැන යම් අදහසක් මතු කරන්නේ එක එක්කනාගේ ප්‍රඥාවේ ආකාර විවිධත්වයක් තියෙනවා. සෝතාපන්න වෙන හැම ශ්‍රාවකයෙකුම එකම තැනින් ස්පර්ශ කරලා සෝතාපන්න වෙලා නැහැ පින්වත්නි. බොහොම ඥානවන්ත කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදාගෙන එක හෙලාම ධර්ම මාර්ගයට එන්න පුළුවන්. නමුත් සෝතාපන්න වෙච්ච 100 දෙනෙක් ගත්තොත් ඒ 100 දෙනා සෝතාපන්න වීම පිණිස උපකාර කරගත්ත ආකාර විවිධත්වයක් තියෙන. එකම ආකාරයකින් නෙමෙයි. හැබැයි මුණ ගැහුණු අවබෝධය එක හා සමානයි. දැන් අනුරාධපුරයට යනවා නම් පාරවල් ගොඩක් තියෙන්න පුළුවන්නේ. එතකොට මේ හැම පැත්තෙම අනුරාධපුරයට යන්න පුළුවන්. එක්කෙනෙකුට කියන්න බෑ නෑ අනුරාධපුරයට යන්න තියෙන එකම පාරක් කියලා කියන්න බෑ. සමහර පාරවල් වල කිලෝමීටර් 2 3 50 60 වෙනස් වෙන්න පුළුවන්. එතකොට හැබැයි වෙනස් වුණාට සමහර විට මේ පාරවල් හොඳ වෙන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට අපි ළඟ වුණත් පාර දුෂ්කරයි නම් ටිකක් දුරින් වුණත් පාර හොඳට තියෙනවා නම් සුව පහසුවෙන් යන්න වුණත් අපි කැමතියිනේ. එතකොට මේ සුව පහසුව ගැන හිතලා අපි පාර වෙනස් කරනවා වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ එක එකනාට වඩා සංවේදී වෙන විවිධත්වයක් තියෙන්නේ. සෝතාපන්න වෙච්ච 100 දෙනෙක් ගත්තොත් ඒ 100 දෙනාගේම දැක්ම එකම ආකාරයෙන් පිරිසුදු වෙලා සෝතාපන්න වුණා කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ එක කාරණයක් ඔස්සේ අරහත්ත්වේ කරාම යන්න පුළුවන්. දැන් අපි මේ දේශනාවෙන් අද දේශනා කරන්නේ පළවෙනි දේශනාව විදියට මේ දේශනාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ සම්මාදිට්ඨික අංග මුල් කරගෙන කොහොමද අරහත්ත්වේ කරාම Tamange හිත පත් කරගන්නේ කියන කාරණේ. හැබැයි මේ මුල් දේශනා දෙකක් තුනක් ඊටාම සරලයි. හැබැයි ගැඹුරට යනකොට අපිට ඒ ගැඹුරු කාරණාත් ඊටාම සරලව අපිට කතා කරගන්න අපි උත්සාහ කරමු. දැන් සම්මාදිට්ඨිය ඇති වෙන පළවෙනි කාරණේ විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ මතක් කරන්නේ යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ පින්වත් මේ ආයුෂ්මතුනි මේ ආර්ය ශ්‍රාවකයා අකුසලංච පජානාති. ආයුෂ්මතුනි යා අකුසලය දැනගන්නවා කියනවා. පජානාති. ඒ වගේම අකුසල මූලංච පජානාති. අකුසල් මූලයක් දැනගන්නවා කියනවා. ඊට පස්සේ කුසලංච පජානාති. කුසලයක් දැනගන්නවා කියනවා. කුසල මූලංච පජානාති. කුසල් මූලයක් දැනගන්නවා කියනවා. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි ආයුෂ්මතුනි පමණකින් මෙයා සම්මාදිට්ඨිකයි කියනවා. දැන් එපමණකින්ම සම්මාදිට්ඨිකයි කියලා උන්වහන්සේ නවතින්නේ නැහැ. මේ කාරණේ දැනගත්තොත් ඒ දැන ගැනීම තුල එයා සම්පූර්ණයෙන්ම දුක හමාර කරනවා කියලයි මේ අකුසලයක් කුසලයක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ විවරණය භාග්‍යවතුන් වහන්සේගේ විස්තරය හමාර වෙන්නේ. දැන් පින්වත්නි මෙතන හරි වැදගත් දෙයක්. අපි මෙතන වැදගත්ම කාරණයක් තමයි මතක තියාගන්න ඕන මේ කුසල් අකුසල් දැන ගැනීමත් කුසල් මුල් අකුසල් මුල් දැන ගැනීමත් නිවන කරාම පුද්ගලයා හසුරුවන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. පින්වත්නි සූත්‍රයක් කියලා කියන්නේ හරියට මාතෘකාවක් වගේ පටුණක් වගේ. ඒ සූත්‍රයේ අස්සට කිඳා බැහැලා අරගත යුතු ගොඩනගාගත යුතු විශාල ධර්මපරියායක් තියෙනවා. මේ සම්මාදිට්ඨික සූත්‍රය වගේ දේශනා පවා ඇත්තටම මාතෘකාවක්. ත්‍රිපිටකයේ තියෙන මාතෘකා පාඨයක්. නමුත් මේ මාතෘකා පාඨය ඔස්සේ අපිට ඊටාම පරිස්සමෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටම දායාද වෙලා විමුක්තියම ස්පර්ශ කරන්න පුළුවන් විදියට අපිට ඒ කාරණේ ගොඩනගා ගන්න පුළුවන්. අපි අද උත්සාහ කරන්නේ වැනි ගොඩනැගීමක් හදා ගන්නයි. ඊට පස්සේ මේ දේශනාවෙන් තියෙන මොකද්ද මේ අකුසල් කියන්නේ? අකුසල් කියලා කියන්නේ පින්වත්නි මොනවද? එතන පැහැදිලි වෙන්නේ දස අකුසලය. මොනවද පින්වත්නි දස අකුසලයි කියලා කියන්නේ?
දස අකුසලයේ කියලා කියන්නේ පාණාතිපාතා වූ ආවුසෝ අකුසලං. ආයුෂ්මතුනි ප්‍රාණඝාතය කියන්නේ අකුසලයක්. ඊට පස්සේ අදින්නාදාන අකුසලං. කාමේසු මිච්ඡාචාර අකුසලං. මුසාවාද අකුසලං. පිසුනා වාචා අකුසලං. පරුසා වාචා අකුසලං. සම්පප්පලාප අකුසලං. සම්පප්පලාප අකුසලං. එතනින් වචනේ සම්බන්ධ අකුසල් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ දේශනාවේ සාරිපුත්ත හාමුදුරුවෝ මතක් කරනවා අවිජ්ජා අකුසලං. අවිද්‍යාව කියන්නේ අකුසලයක්. අවිජ්ජා කියලා මෙතන කියන්නේ ලෝභයට. ඊට පස්සේ උන්වහන්සේගේ දේශනාවේ තියෙනවා ව්‍යාපාදෝ අකුසලං. ව්‍යාපාදේ කියලා කියන්නේ ක්‍රෝධයට. මිච්ඡා දිට්ඨිය අකුසලං. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැක්ම කියන එක. මෙන්න මේ ටික තමයි බුදු සමය අකුසල් විදියට සලකන්නේ. දැන් උන මේ අකුසලය කියන එක දැන් දන්නවා. අකුසලය පොදුවේ ගත්තොත් එහෙම කයින් වෙන අකුසල් තුනයි පාණාතිපාතා අදින්නාදානා කාමී සුමිච්ඡාචාරා. ඒතර කය මුල් කරගෙන වෙන අකුසල් තුනක් එයා දැනගන්නවා අකුසලම් පජානාති. ඊට පස්සේ වචනේ මුල් කරගෙන සිද්ධ වෙන අකුසල් තුනකුත් දැනගන්නවා. මොනවද වචනේ මුල් කරගෙන සිද්ධ වෙන්නේ? බොරු මුසාවාදා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප. එතකොට එතන හතරයි. එතකොට 4යි 3යි 7යි. ඊට පස්සේ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිෂ්ටි. ලෝභය ක්‍රෝධය මිත්‍යා දෘෂ්ටිය. එතන 3යි. ඒ තුන මනස මුල් කරගෙන වෙන්නේ. එතකොට මෙතන අකුසල් කියලා කියන්නේ කය වචනය මනස මුල් කරගෙන සිද්ධ වෙන දේවල්. ඔන්න ඔය 10 යා දැනගන්නවා වෙන් වශයෙන්. අකුසලංච පජානාති. උන අකුසලේ දැන් දන්නවා. ඊට පස්සේ අකුසල මූලංච පජානාති. අකුසල් මුලත් එයා දැනගන්නවා. මේ කය මුල් කරගෙන හරි වචනේ මුල් කරගෙන හරි මනස මුල් කරගෙන හරි යම් මිනිහෙක් අකුසලයට බහිනවා නම් ඒ අකුසලයට බහින්නේ එක්ක ලෝභය නිසා, එක්ක ද්වේෂය නිසා, එක්ක මෝහය නිසා. එහෙමනම් මේ දේශනාවට අනුව අකුසල් මූල කියන්නේ මොනවද පින්වත්නි? අකුසල් මූල කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. මේ තුන තමයි අකුසල් මුල්. දැන් උන අකුසල් මුල් ටිකක් දැනගන්නවා. දැන් බලන්න එක්ක ප්‍රාණඝාතයක් හරි හොරකමක් හරි කාමයේ වරදවා හැසිරීමක් හරි වචනයෙන් බොරු කීමක්, කේලම් කීමක්, කිස් වචන කීමක්, පරුස වචන කීමක්, ඒ වගේම Taman තුල ලෝභයක්, ක්‍රෝධයක්, වැරදි දෘෂ්ටියක් මේ මොකක් ඇති වුණත් ඇති වෙලා තියෙන්නේ එතන මූලයක් විදියට වැඩිලා තියෙන එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. ඔය ටික නිසා තමයි යම් මිනිහෙක් මේ දස අකුසලයේ පැත්තට ඇදිලා යන්නේ. දැන් මේ ටිකක් දන්නවා. ඒ අකුසලයේ වැඩිච්ච මූලයක් කොතනද කියලා දැන් දන්නවා. මූල 3යි. ඔන්න ඔය ටික දැනගන්නවා. ඒකට කියනවා අකුසලං පජානාති, අකුසල මූලං පජානාති කියලා. දැන් අපි ඉස්සරහට කතා කරගමු මේක කොහොමද මේ නිවන පැත්තට බර වෙන්නේ, විමුක්තිය පැත්තට කිට්ටු වෙන්නේ කොහොමද කියන කාරණය අපි ඉදිරියේ කතා කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් උන අකුසලයයි අකුසල් මූලයයි දෙකම ගැන මේ පුද්ගලයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දායාද වෙච්ච මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා කුසලං පජානාති, කුසල මූලං පජානාති. කුසලයක් දැනගන්නවා, කුසල මූලයක් දැනගන්නවා. ඒ දෙකත් දැනගන්නවා. මොනවද කුසල කියන්නේ? කුසල කියලා මෙතන අවධාරණය කරන්නේ මේ අකුසල් පක්ෂයේ ප්‍රතිවිරුද්ධ දිශාව. ඒකට කියනවා දස කුසල් කියලා. මොනවද දස කුසල්? දැන් මේ දේශනාවෙම තියෙනවා දස කුසල් පිළිබඳ විග්‍රහය. පාණාතිපාතා වේරමණී කුසලං. ඉස්සල්ලා කිව්වේ පාණාතිපාතා අකුසලං. මෙතන කියන්නේ පාණාතිපාතා වේරම ප්‍රාණඝාතයේ විරමණයයි කුසලය. ප්‍රාණඝාතයේ විරමණය තමයි කුසලය. අදින්නාදාන වේරමණියා කුසලං. අදින්නාදානේ අන්සතු දේ ගැනීමේ විරමණයයි කුසලය. දැන් මුලින් කිව්වේ පාණාතිපාතා අකුසලං, අදින්නාදාන අකුසලං, කාමී සුමිච්ඡාචාර අකුසලං. ඒ විදිහ මෙතන විරමණයක් ගැන කතා කරනවා. ප්‍රාණාතිපාතා වේරමණියා අකුසලං, අදින්නාදාන වේරමණියා කුසලං, කාමී සුමිච්ඡාචාරා වේරමණියා කුසලං, මුසාවාදා වේරමණියා කුසලං, පිසුනා වාචා වේරමණියා කුසලං,
සම්පප්පලාපා වේරමණියා කුසලං මේ විදිහට වචනේ මුල් කරගෙන කුසල් හතරකුත් පෙන්නනවා. ඊට පස්සේ මෙතන මතක් කරනවා අනබිජ්ජා කුසලං අභ්‍යාපාද අතන ව්‍යාපාදේනි කිව්වේ මෙතන අභ්‍යාපාදා කුසලං අතන මිත්‍යා දිට්ඨි අකුසලං කිව්ව මෙතන කියනවා සම්මා දිට්ඨි කුසලං. ඒතකොට දස කුසලය කියන්නේ මෙන්න මේ ටිකට. ඇත්තටම බුදු කෙනෙක්ගේ ශික්ෂා ප්‍රතිපදාවත් මේ දස කුසලයේම තමයි. පංචශීලෙ නෙමෙයි. පංචශීල් බුදු කෙනෙක් අනුදැන වදාලා ඒක භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු කාරණයක් පංචශීලය කියන්නේ. ඒක කිසිම වරදක් නැහැ. නමුත් පින්වත්නි මෙතන කතා කරන මේ දස කුසලයේ තමයි බුදු කෙනෙකුට ආවේනික ශික්ෂා ප්‍රතිපදාව. දස කුසල් සම්පාදනයේට තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවකෙක් යොමු කරන්නේ. ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයේ වැඩපිළිවෙල කියලා කියන්නේ මෙන්න මේ දස කුසල් ප්‍රතිපදාව තුල. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ පංචසිලුත් බුදු කෙනෙක් අනුමත කළානේ කියලා. පංචසිල් අනුමත කරපු බව හැබැයි පංචශීලයේ සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වල තිබුණු දෙයක් පින්වත්නි. ඒ කියන්නේ සමකාලීන ಭಾರತයේ තිබුණු දේවල් නිගණ්ඨනාද පුත්තගේ ශාස්ත්‍රාවකයන් අතරත් මේ පන්සිල් ගැන හිම යම් කතාබහක් තිබිලා තියෙනවා. ආදි බුදු සමය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් පන්සිල් තිබිලා තියෙනවා. හැබැයි මේ පංචශීලයේ ප්‍රතිපදාවක් විදියට ඊටා පිළිවෙලට පෙළ ගැස්ුවේ බුදුරජාණන් වහන්සේ. මොකද සමහර ගුරුකුලවල ඔය මත්ද්‍රව්‍ය පානීය කියන එක දුම්මැටි මත්ද්‍රව්‍ය මත් වතුර පානීය කරනවා කියන එක තුන්වෙනියට තිබිලා තියෙනවා. සමහර අයගේ ප්‍රතිපදාවල ඒක පළවෙනියට තිබිලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි මේක ಭಾರತයේ තිබුණු යම්කිසි ආචාර ධර්ම පද්ධතියක් ඒක අපිට හරියන විදියට උන්වහන්සේ දේශනා කළා. හැබැයි ඒක බුදුන් වහන්සේගේ හිතේ උපන්ම මූලික කාරණා ටිකක්ද? බුදුරජාණන් වහන්සේගේ හිතේම උපන් මූලික කාරණා ටිකක් නෙමෙයි. හැබැයි මෙන්න මේ කරුණු 10 නම් බුදු කෙනෙක්ගේ හිතේ විතරමයි. ඒ කියන්නේ දස කුසලය වෙනත් කිසිම ශාසනයක දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙතන ශාසනය කියලා කියන්නේ රාජ්‍ය කියන එක. දැන් හින්දි භාෂාවෙන් රාජ්‍ය කියන අදහස තමයි ශාසනය කියලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනත් ශාසනය කියලා කියන්නේ බුද්ධ රාජ්‍ය. ඒතර බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ රාජ්‍ය කියන එක. ඒතර සංඝ ශාසනය කියලා එකක් නැහැ. සංඝ ශාසනය කියන එක වැරදි. මොකද සංඝ රාජ්‍යයක් කොහෙවත් නැහැ. නමුත් වෙන වෙන ශාසන තිබුණා. නිගණ්ඨනාද පුත්තට ශාසනයක් තිබුණා. ඔහුගේ නිගණ්ඨනාද පුත්තගේ අනුගාමිකයන් මුල් කරගෙන ඇතිවෙච්ච නිගණ්ඨනාද පුත්තගේ රාජ්‍යයක් තිබුණා. රාජ්‍ය කියලා කියන්නේ මේ පාලන තන්ත්‍රය කියන එක නෙමෙයි. නමුත් ඔහුගේ එහෙම ආවේනික ක්‍රමයක් තිබුණා. දැන් බලන්න මේ පන්සිල් කියන එක තිබුණාට දස කුසලයේ කියන එක කොහෙවත් තිබ්බේ නැහැ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන්නේ අර උන්වහන්සේ දේශනාවේ තියෙන කුසල සුපසම්පදා. කුසල් සම්පාදනය කරගන්න. එතන කියන්නේ මේ දස කුසලයේ. දැන් මෙන්න මේ දස කුසලය දැනගන්නවා. එතකොට මේ කුසලම් පජානාති කුසල මූලම් පජානාති. එයා කුසල් මූලයත් එයා දැනගන්නවා පින්වත්නි. දැන් කුසල් මූලය කියන්නේ දැන් අකුසල් මූලයේ ලෝභ දේශ මොහ, කුසල් මූලයේ අලෝභ අද්වේෂ අමෝහ. මෙන්න මේ කාරණා හතර දැනගන්න. දැන් මෙතන හතර ආකාරයයිනේ කුසලයයි කුසල මූලයයි. අකුසලයයි අකුසල් මූලයයි මෙන්න මෙයා තේරුම් ඇතුව දැනගන්නවා. එතකොට එහෙම තේරුම් ඇතුව දැනගන්නවා කියලා කියන්නේ එයා ඒ කාරණාවල යථාර්ථවාදී ස්වභාවය දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ යා තුල අකුසලයෙන් වෙන් වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙන ස්වභාවයක් එයා තුල දකින්න හම්බ වෙනවා. හැබැයි එයා මේක දැන ගැනීම තුල මේ අකුසලයයි කුසලයයි දෙකේම ආවේනික තත්ත්වයක් දැනගන්නවා. අන්න ඒක හරි වැදගත් දෙයක්. දැන් අකුසලයයි කුසලයයි වෙන් වෙන් වශයෙන් දැනගත්තා. අකුසල් මූලයයි කුසල් මූලයක් දැනගත්තා. මෙන්න මේ මූලය නිසා තමයි මේ අකුසල් නැමැති රුක්ෂේ ශක්තිමත් කරන්නේ. එතකොට කුසලයේ නැමැති මූලයේ විසින් තමයි ඒ මූලයේම තමයි කුසල් පක්ෂයේ රුක්ෂේ ශක්තිමත් කරන්නේ. දැන් මේක දන්නවා. දැන් මේක යාට හොඳට තේරෙනවා. එතකොට යාට මේ කාරණේ තේරෙනකොට කතමංචාවසෝ කුසල මූලං අලෝභෝ කුසල මූලං අද්දේශෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං. කුසල් මූලය ගැනත් මෙයාට දැන් හැඟීමක් තියෙනවා. දැන් මේ දෙකම යා හොඳට දන්නවා. ඔන්න දැන් පළවෙනි සම්මාදිට්ඨිය ඇති කරගන්න යා සූදානම්. හැබැයි මේක දැනගත්තාම සම්මාදිට්ඨිය උනාට
මේ සම්මා දිට්ඨිය විමුක්තිය කරාම හැසිරෙන්න එපාය. මොකද ආර්ය ශ්‍රාවකයෙක් මේ දැක්ම හදා ගන්නකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවනේ රාගානුසයම් පහය, පටිඝානුසයම් පහය, පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨ මානානුසයන් සමෝහීත්වා මේ විදිහට කියනවනේ. එතනින් පස්සේ රාගානුසයත් ප්‍රහාණය වෙනවා, මානානුසයත් ප්‍රහාණය වෙනවා, පටිඝානුසයත් ප්‍රහාණය වෙනවා, මම කියන හැඟීමත් අයින් වෙනවා, විඥං උපාදේත්වා විද්‍යාවත් එයා උපදව ගන්නවා. ඊට පස්සේ දිත්තේව ධම්මේ දුක්ඛසන්තරෝ හෝති මේ වෙලාවෙම දිත්ත ධම්ම වේදනීය වශයෙන් දුක අතුරුදහන් කර ගන්නවා කියලා කියනවනේ. දැන් මේක දැනගත්ත කියලා එහෙම දුකක් අතුරුදහන් වෙන්නේ නැහැ පින්වත්නි. මේ දැන ගැනීම තුළ එහෙම අතුරුදහන් වෙන්නේ නැහැ. මේ දැනගත් එක සම්මාදිට්ඨිය තමයි. හැබැයි ඒ දැන ගැනීම තුළ යායේ තවදුරටත් ඒ දැක්ම සංවර්ධනය කර ගන්නවා. ඒ දැක්ම සංවර්ධනය කරගෙන ඉදිරියට යනකොට තේරෙනවා ඒ දැක්ම සංවර්ධනය කිරීම තුළ එයාට මේ දැක්ම තුළම එයාට තේරෙනවා අකුසලයේ තුලත් දැන් මේක හරිම වැදගත් කතාවක්. අකුසලයේ තුලත් කුසලයේ තුලත් පංචස්කන්ධ ධර්මයක්ම ඇතිවි නැතිවි යනවා කියන දැක්මට එයා එනවා. අනිත් දැක්මට ආවට පස්සේ තමයි එයාගේ අර දුක්ඛසන්තරෝ දුක අතුරුදහන් වෙන්න පටන් ගන්න. මෙහෙම නැතු මේක දැන ගැනීම තුලම නෙමෙයි දැනගත්ත කෙනෙක්නේ පින්වත්නි මේක ප්‍රායෝගිකව අවබෝධ කරන තැනට යොමු වෙන්නේ. දැක්කහම සම්මාදිට්ඨිය තමයි. කුසලයයි කුසල් මුලයි අකුසලයයි අකුසල් මූලයයි දැනගෙන දැන් සම්මාදිට්ඨික වෙලානේ තියෙන්නේ. හැබැයි මේ දැක්ම තවදුරටත් ධර්මයේ තුලින් එයා පෝෂණය කර ගන්නවා. පින්වත්නි පංචස්කන්ධයේ යථාර්ථය දකිමින් යම් කෙනෙක් සම්මාදිට්ඨිය උපදව ගන්නවා නම් ඒකට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. මෙන්න මේ වචනත් හොඳට මතක තියාගන්න. මොකද මේ දේශනා කීපෙම සම්මාදිට්ඨිය ඇසුරු කරමින් දේශනා කරන දේශනා. ඒතකොට පංචස්කන්ධයේ යථාර්ථයේ දකිමින් උපදින සම්මාදිට්ඨියට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. දැන් මෙතන උපන් සම්මාදිට්ඨිය දැන් මෙයා විපස්සනාව පැත්තට හරව ගන්න ඕන. එතකොට විපස්සනා පැත්තට හරව ගන්න නම් එයා දකින්න ඕන කුසලයේ තුලත් අකුසලයේ තුලත් පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යනවා කියන තැන දකින්න ඕන. ඒ වගේම තමයි මේ දැක්ම හදාගත්තට පස්සේ එයා තුල පින්වත්නි මේ මාර්ගඵල උපදවා ගැනීම පිණිස මාර්ගයේ ගමන් කිරීම පිණිස යම් සම්මාදිට්ඨියක් උපදිනවා. ඒකට කියනවා මාර්ග සම්මාදිට්ඨිය කියලා. මග්ග සම්මාදිට්ඨිය කියලා කියනවා. ඊට පස්සේ මාර්ගඵල උපදවා ගත්තට පස්සේ ඒ උපදවා ගන්න උදව් වෙච්ච සම්මාදිට්ඨියට කියනවා ඵල සම්මාදිට්ඨිය කියලා. විපස්සනා සම්මාදිට්ඨිය දැන් මෙතනම අපි විපස්සනා සම්මා දැන් යා කුසලයයි අකුසලයයි දැනගෙන කුසල් මූලයයි අකුසල් මූලයයි දැනගෙන යම් සම්මාදිට්ඨියකට ආවනේ. සම්මාදිට්ඨියට ආවට පස්සේ පංචස්කන්ධයේ යථාර්ථයේ දකිමින් එක විපස්සනා සම්මාදිට්ඨිය පැත්තට හරව ගන්න ඕන. ඒ විපස්සනා සම්මාදිට්ඨිය පැත්තට හරව ගත්තට පස්සේ යා ඒ මාර්ගයේ ඉදිරියට යන්න මාර්ග සම්මාදිට්ඨිය උපදව ගන්නවා. ඒ මාර්ග සම්මාදිට්ඨිය උපදව ගත්තාට පස්සේ එයාට මාර්ගඵල උපදවා ගැනීම තුල ඵල සම්මාදිට්ඨියටපත් වෙනවා. මේ බඳු ඵලයකට මමපත් වුණා නේද කියලා දැක්ම පිරිසුදු වෙන්න පටන් ගන්නවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මාර්ග සම්මාදිට්ඨියයි ඵල සම්මාදිට්ඨියයි කියන දෙකම එකක්ද එක වගේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෑ පින්වත්නි. මාර්ග සම්මාදිට්ඨිය තුල තියෙනවා ක්‍රියාශීලී බවක්. ඒ කියන්නේ මාර්ග සම්මාදිට්ඨිය හැම වෙලාවකම හරිම ක්‍රියාශීලී බොහොම ප්‍රායෝගිකව ක්‍රියාශීලී බවක් අත්දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ මේක උපදව ගන්න ඕන. මේ කොහොම හරි මේ දුක කෙලවර කර ගන්න ඕන. මේ දුකෙන් නිදහස් වෙන්න කොහොම හරි අපි උත්සාහ කරන්න ඕන කියලා අර එයා තුල මේ වීරිය පිළිබඳ උපන් කුසලයේ පිළිබඳ ක්‍රියාශීලී බවක් දිවා රාත්‍රී පවතින්න පටන් ගන්නවා. නමුත් ඵල සම්මාදිට්ඨිය කියන එක තුල තියෙන සංසිඳුණු ස්වභාවයක්. ඒ කියන්නේ මේ ඵල සම්මාදිට්ඨිය කියන එක පිළිබඳ අර ක්‍රියාශීලී බවක් නැහැ. බොහොම සමාහිත බවක් සංසිඳුණු ස්වභාවයක් තමයි පවතින්නේ. එහෙමනම් දැන් අපි මේ කුසලයත් අකුසලයත් කුසල් මූලයත් අකුසල් මූලයත් දැන ගැනීම තුළ පංචස්කන්ධයේ යථාර්ථයේ දකින්න තැනකට අපි මේක තල්ලු කරගෙන එන්න ඕන. දැන් එතකොට යාට අකුසලයක් අතහැරෙනවා කුසලයක් අතහැරෙනවා. හේතුව තමයි එයාට තේරෙනවා හැම වෙලාවකම සංස්කාර ධර්මයන් තමයි පෝෂණය වෙන්නේ කියලා. ඒතර අකුසලයේ තුලත් සංස්කාර ධර්මයන් පෝෂණය වෙනවා. කුසලයේ තුලත් ඒ කියන්නේ පින්වත්නි ඇත්තටම වෙන්නේ දැන් අකුසල් සහ කුසල් කියන්නේ කයෙන් සිද්ධ වෙන සහ වචනයෙන් සිද්ධ වෙන සහ මනසින් සිද්ධ වෙන අකුසල් සහ කුසල්. ඒතර අපි බෙදලත් කිව්වනේ. දැන් කුසල් පක්ෂයේ අපි කතා කරගමුකෝ මේ ප්‍රාණඝාතයේ විරමණය
අදින්නා දානී විරමණය කාමීසු මිච්ඡාචාරයේ විරමණය වෙන්වීම කියලා කියන්නේ කය මුල් කරගෙන සිද්ධ වෙන කුසල්. ඊට පස්සේ බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කතා කිරීමෙන් වෙන්වීම කියලා කියන්නේ වචනය මුල් කරගෙන ඇති වෙන කුසල්. ඊට පස්සේ අනබිජ්ජා අභ්‍යාපාද සම්මාදිට්ඨි කියලා කියන්නේ මනස මුල් කරගෙන ඇති වෙන කුසල්. එhmenan මෙතන තියෙන්නේ කය වචනය මනස කියන මේ කයයි වචනයයි මනසයි කියන මැදිහත් වීම මත ගොඩනැගෙන නව කර්ම ස්ථාවර වීමක්. ඒ කියන්නේ නව කර්ම සමූහයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේ මොහොතේ කය වචනයේ මනස මුල් කරගෙන යමක් කරනවා නම් ඒකට තමයි නව කර්මී කියලා කියන්නේ. ඒතර පුරාණ කර්මී කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ලෝකයෙන් අත්දකින්න සීමාව පුරාණ කර්මය. නව කර්මී කියලා කියන්නේ ඔය කම්ම සූත්‍රවල පැහැදිලි වෙනවා. නව කර්මය කියලා කියන්නේ මේ මොහොතේ සිතයි කයයි වචනයයි මුල් කරගෙන කවුරු හරි කෙනෙක් මොනවා හරි කරනවා නම් ඒක තමයි ඔබේ නව කර්මය. ඒතර මේ මොහොතේ ඒක කුසලයක් වෙන්නත් පුළුවන් ඒක අකුසලයක් වෙන්නත් පුළුවන්. ඒක තමයි ඔබ මේ මොහොතේ ගොඩනගා ගන්න නව කර්මය. දැන් මේ දස අකුසලුත් කය වචනේ මනස මුල් කරගෙන නේ සිද්ධ වෙන්නේ. එහෙමනම් ඒක තමයි ඔබේ නව කර්මය. එහෙමනම් නව කර්මයක් තියෙනවා නම් නැවත උපතක් කරා යනවද නැද්ද? කර්මයක් තියෙනවා නම් ඒ කර්මයේ සකස් වෙනවා නම් ඒ සකස් වෙච්ච කර්මයට අනුව නැවත භවයක් කරා උපතක් කරා ඇදිලා යනවා. එතකොට එහෙමනම් මෙතන අපි කතා කරන්නේ මෙතන කර්ම නිරුද්ධ කරන තැනට. ඉස්සල්ලාම යා කුසලයේ කුසලයේ දැනගෙන කුසලයේ තුල ශක්තිමත් වෙනවා තමයි. හැබැයි මේ කුසලයේ තුල ශක්තිමත් වෙලා එයා මේ විදියට පංචස්කන්ධයේ යථාර්ථයේ දකින්නකොට එයාට අකුසලයක් අතහැරෙනවා කුසලයක් අතහැරිලා යනවා. ඒක තමයි යාට වෙන්නේ පින්වත්නි. දැන් කුසලයයි අකුසලයයි දෙකම අතහැරින්නේ එයා දකිනවා කුසලයේ තුලත් පංචස්කන්ධ ධර්මයක් ඇති වෙනවා අකුසලයේ තුලත් පංචස්කන්ධ ධර්මයක් ඇති වෙනවා කියලා එයා දකිනවා. ඒක මේ වගේ දැන් අපි හිතමුකෝ කෙනෙක් හොරකම් කරනවා කියලා. දැන් හොරකම් කිරීම තුල දැන් අපි කාමයේ වරදවා හැසිරෙනවා ඒක අකුසල් සිතක්. එතකොට කාමයේ වරදවා හැසිරෙනකොට ඒ හැසිරීම තුල අන් කිසිවක් නෙමෙයි වෙන්නේ පින්වත්නි පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙවි යාමක් තමයි තියෙන්නේ. එතකොට කාමයේ වරදවා හැසිරෙන්න තිහිතෙනකොටම එයා තුල මේ යම්කිසි රාගයක් උපදින්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම හැඟීමක්. දැන් මේ හැඟීම මුල් කරගෙන නාම රූප ධර්ම ටිකක්මයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ප්‍රාණඝාතයක් කළත් නාම රූප ධර්ම ටිකක්මයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ප්‍රාණඝාතයක් කරනකොට යාට පළවෙනියෙන්ම මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණස්කන්ධේ පහළ වෙනවා. දැන් සතෙක් මරණ මිනිහෙකුට ඒ සතෙක් කෑ ගහන හඬ ඇහෙන්න පුළුවන්. එතකොට ඒ හඬ ඇහෙනකොට එයාට සෝත විඤ්ඤාණය පහළ වෙනවා. ඒ සමහරට ඒ සතා ළඟින් යනවා දකින්න පුළුවන්. එතකොට චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. එතකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණස්කන්ධයක් තමයි ඒ සතා දැකීම තුළ එයාට පහළ වෙලා තියෙන්නේ. ඒ පහළ වීම නිසා ඒ සතා අඳුන ගන්නවා එයා. හඬ වශයෙන් අඳුන ගන්න, රූපේ වශයෙන් අඳුන ගන්නවා. මේ අහවල් වර්ගයේ අහවල් කුලයට අයිති සතෙක්. මොහුගේ මස් මෙන්න මේ තරම් වටිනවා. මේ විදිහට එයා කල්පනා කරනවා. එතකොට එයා තුල මේ සංඥා ස්කන්ධයකුත් හඳුනා ගැනීම තුල සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා. ඒ හඳුනා ගැනීමට අනුව එයාට පින්වත්නි මේ සැප වේදනාවකුත් හට ගන්න පුළුවන්. මොකද ඒ දැකීම තුලම මම කියන්නේ. මොකද කොහොම හරි මරා ගත්තොත් අද නම් හොඳ බිස්නස් එකක් කරගන්න පුළුවන් කියලා එහෙම නිකන් දැකීම තුලම සැප වේදනාවක් හට ගන්නත් පුළුවන්. ඒ වගේ මේ සතා මරා ගන්න බැරි වුණොත් දුක් වේදනාවක් හට ගන්නත් පුළුවන්. දැන් ප්‍රාණඝාතය වෙන්න කලින්මත් වෙන්නේ ඒ ටිකනි බලන්නකෝ. දැන් එතකොට වේදනා ස්කන්ධයකුත් ඒ මොහොතේ ඇති වෙනවා. ඊට අනුව පින්වත්නි හිතේ චිත්ත චෛතසික ධර්ම ටිකකුත් හට ගන්නවා. ඒ කියන්නේ සංකාර ස්කන්ධයකුත් ඒ මොහොතේ පහළ වෙනවා. ඊට අනුව මේ නාම ධර්ම ඇසුරෙන් රූපස්කන්ධයත් වෙනස් වෙනවා. එයා තුල ජවන වේගයක් ඇති වෙනවා, රුධිර සංසරණ වේගයක් ඇති වෙනවා. ඉතින් මොකද මික්මනින් දුවගෙන ගියොත් මේ සතාව මරා ගන්න පුළුවන් කියලා හිතනවා. මේ විදියට මරන්න චේතනාවක් පහළ වෙනකොට පවා වෙලා තියෙන්නේ විඥානස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, රූපස්කන්ධයක් කියන පංචස්කන්ධ ධර්මයක් තමයි හටගෙන නිරුද්ධ වෙවි ගිහින් තියෙන්නේ. ඒතකොට කුසලය තුලත් පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙනවා කියලා දකිනවා. ඒ අකුසලයේ තුලත් ක්‍රියාත්මක වෙනවද කියලා දකිනවා. කුසලයේ තුලත් මේ ටික තමයි වෙන්නේ කියලා දකිනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මොකක් හරි අකුසල් පක්ෂයේ දෙයක් කරනවා කියලා.
දැන් සත්‍යයම කතා කරනවා. දැන් බොරුව නෑ යාගේ ජීවිතේ. කේලම නෑ. හිස් වචන නෑ. එතකොට කිසිම දුර්වල වෙච්ච වාක් දුෂ්චරිතයක් එයා තුල දකින්නේ නැහැ. එයා කුසලයේ තුල ඉන්නේ. එතකොට එයා සත්‍යම කතා කරනවා. සත්‍ය කතා කිරීම තුල පවා කුසල සංස්කාරය වැඩෙනවා. ඒ කුසල සංස්කාරය තුල පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇත්ත කතා කරන වෙලාවෙත් සමහරට කෙනෙක් එක්ක කතා කරනවා නම් ඒ කතා කිරීම තුල ඔහු තුලත් පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා. ඒක අහන කෙනා තුලත් පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා. දැන් කතා කරනකොට එයා කතා කරනකොට එයාගේ විඥානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. මනෝ විඥානය ආදී විඥානස්කන්ධ ක්‍රියාත්මක වෙනවා. අහන කෙනාට සෝත විඥානය ආදී විඥානස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක න්යා ඇහෙන්නේ සත්‍ය වුණත් ඇහෙන්නේ සෝත විඥානය නිසා. ඒතර විඥානස්කන්ධයක් ක්‍රියාත්මක වෙලා ඊට අනුව අඳුන ගන්නවා. කියන්නේ මොනවද මේ කියන්නේ ඇත්ත කතාවක්. මම ඇත්ත කියන්නේ කියලා ඔහු ඇත්ත අඳුනගනිමින් කියනවා. එතකොට සංඥාස්කන්ධයක් පහළ වෙනවා. ඇත්ත අහපු නිසා යාට සැප වේදනාවක් උපදිනවා. සමහර විට ඒක නිරාමිස සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. එතකොට මෙයාත් ඇත්ත කිව්වා කියලා සැප වේදනාවක් උපදිනවා. එතකොටත් එයාට නිරාමිස සැප වේදනාවක්. එතකොට වේදනාස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි ඒ වේදනාස්කන්ධයට අනුව සිතුවිලි ටිකක් හිතේ පහළ වෙනවා. චිත්තචෛතසික ධර්ම ටිකක් ඒවට කියනවා සංකාර කියලා. ඒතකොට සංකාරස්කන්ධයකුත් පහළ වෙනවා. ඉතින් ඊට අනුව රූපස්කන්ධයත් වෙනස් වීමක් වෙනවා. ඒක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. බලානේ යද්දී කුසලයේ තුලත් අකුසලයේ තුලත් හැම වෙලාවකම හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා යයි කුසලයේ තුලත් යථාර්ථය දකිනවා. එන්නේ කුසලයේ තුල යථාර්ථය දකිනකොට ඒ උපදින සම්මාදිට්ඨියට කියනවා විපස්සනා සම්මාදිට්ඨි කියලා. ඒක මේ කුසලයයි අකුසලයයි දෙකම පංචස්කන්ධය මුල් කරගෙන මේ ඇති වෙන කුරුදු නාම රූප ධර්ම ටිකක ක්‍රියාත්මක වීමක් විතරයි. කුසලයේ තුලත් ඔච්චරයි අකුසලයේ තුලත් ඔච්චරයි කියලා එයා දකිනවා. ඒ දකිනකොට එයා තුල විදර්ශනා සම්මාදිට්ඨියක් උපදිනවා. එතකොට මෙන්න මේක පින්වත්නි මේ හැම වෙලාවකම මේ පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලා දකිනකොට එයාට කුසලයක් අතහැරෙන දවසක් එනවා. එයා කුසලයක් අභිනන්දනය කරන්නේ නැති දවසක් එනවා. මොකද කුසලයේ තුලත් සංස්කාර වැඩෙනවනේ. දැන් කය වචනේ මනස මුල් කරගෙන ක්‍රියාත්මක වෙන කුසලයේ තුලත් අකුසලයේ තුලත් සංස්කාරයක් වැඩෙනවා පින්වත්නි. මොකද සංස්කාරයේ තෝරද්දී භාග්‍යවතුන් වහන්සේ සංස්කාරයට අනුවත් විඥානයේ බහිනවා නම් කුසලයක් සංකාරයක් විදියට පෙන්නවා. දැන් මේ කතාව තේරුම් ගන්න අමාරුයි වගේ නම් ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න අමාරු නම් නැවත අහන්න පින්වත්නි. ඒ කියන්නේ කුසලයේ තුලත් සංකාරයක් වැඩෙනවා. මොකද අවිද්‍යාව නිසා සංස්කාර කරන අවිද්‍යාපච්චය සංකාර. ඒතර සංකාර කියන්නේ අකුසල්ම නෙමෙයි. අකුසල් නම් අකුසල් අතහැරලා අපි කුසල් කරමු. නමුත් සංකාර කියන්නේ ඒක නෙමෙයිනේ. සංකාර තුන් ආකාරයයිනේ. ඒ අසංකාර තමයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. කුසල් අකුසල් ධානසිත කියන්නේ ඔක්කොම සංකාර. කුසලයක් කළොත් ඒ කුසලයේම යා කර හිටියොත් එයා සුගතිය යයි. ප්‍රාණඝාතය කරන්නේ නැතුව සත්තු ඒ වගේම කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව බොරු කියන්නේ නැතුව කේලම් කියන්නේ නැතුව හිස් වචන කියන්නේ නැතුව පරුස වචන කියන්නේ නැතුව ඊට පස්සේ එයා අනබිජ්ජාවක් තුල ඒ කියන්නේ ලෝභ මේ අනබිජ්ජාවක් තුල ඊට පස්සේ අභ්‍යාපාදයක් තුල ඒ කියන්නේ ක්‍රෝධය නැතුව සම්මාදිට්ඨිය තුල එයා සාමාන්‍ය දෛනික චර්යාව ගොඩනගා ගත්තොත් එතනින් එහාට ඒක විදර්ශනා කරන්නේ නැති තැනක නම් එයා ඉන්නේ. පින්වත්නි මේ කුසලයේ බලපාල එයා සුගතියකට යයි. ඒක කතා දෙකක් නැහැ. ඒකට නැවත උපතක් කරා යනවද නැද්ද එහෙමනම්? එයාගේ විඥානයත් එහෙමනම් පැලවෙලානේ. එහෙමනම් දැන් කුසලයේ නිසාත් එයා එහෙමනම් සංසාරයට ඇදිලා යනවා. හැබැයි ඒක ඉතින් අර ඕලාරික විදියට දුක් විඳින අකුසල්ගාමී තැනක නෙමෙයි, අපායගාමී තැනක නෙමෙයි. නමුත් එයාත් එහෙමනම් එයාගේ විඥානයත් පැලවෙනවා. අපි මේ නැවත විඥානي පැලවෙන තැනකට නෙමෙයි මේ සම්මාදිට්ඨිය පාවිච්චි කරන්න ඕන. එතකොට ඒ වගේම තමයි අකුසලයක් කළොත් ඒකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපුඤ්ඤාභි සංකාර කියලා. අපුඤ්ඤාභි සංකාරයේ නිසා ඒ කියන්නේ අකුසලයක් සංස්කාරයක්. අකුසල් සංස්කාරයට අනුව එක්කෝ හොරකම් කරනවා නම් මේ කාමයේ වරදවා හැසිරෙනවා නම් සත්ව ඝාතනය කරනවා නම් බොරු කීම කේලම් කීම හිස් වචන පරුස වචන නම් එයාගේ වචන මාලාව තුල තියෙන්නේ. ලෝභය ක්‍රෝධය මිත්‍යා දෘෂ්ටිය නම් Tamanගේ ජීවිතයේ තියෙන්නේ. එයාට ඒකට අනුව ඒක සංස්කාරයක් වෙලා සංකාරපච්චය විඥාන ඊට අනුව විඥානේ බැහැ ගන්නවා. සමහරට ඒක නිරේ වෙන්න පුළුවන්.
සමහර විට ඒක പ്രേත ලෝකයේ වෙන්න පුළුවන්. සමහර විට ඒක සතර අපාය වෙන්න පුළුවන්. එහෙමනම් ඊට අනුවත් විඥානය බැහැ ගන්නවා. හැබැයි අකුසලයට නෙමේ අපි මේ කතා කරන දස කුසලයට අනුවත් විඥානයක් බහිනවද නැද්ද? බහිනවා. ධානාසිතට අනුවත් බහිනවා. ඒකයි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා කුසලය මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන මේ කුසල් පක්ෂයත් විදර්ශනා කරන තැනකින්ම සම්පූර්ණයෙන් දුක හමාර වෙනවා කියන තැනට ආවේ. මොකද උන්වහන්සේ ධානාසිත හොඳට පුහුණු කරපු කෙනෙක් අවුරුදු 6ක් පුරාවට. දැන් ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ අය ධාන හුරු කළා. අෂ්ට සමාපත්තිම තිබුණා. ඒ අය බඹලෝ ගියා. එහෙමනම් ඒ විඥානයත් පැලවෙනවා. ධානාසිතක් උපදවාගත්ත විඥානයත් පැලවෙනවා. එහෙමනම් කුසල් පක්ෂයට ඇවිල්ලා ඒ කුසලයේ විදර්ශනා කරනකොට එයා දකින්නේ පංචස්කන්ධයේ යථාර්ථයයි. එයා දකින්නේ හැම කුසල් සිතකම ඒක අලෝභය වෙන්න පුළුවන්, අද්වේෂය වෙන්න පුළුවන්, අමෝහය වෙන්න පුළුවන්. ඒ තුල ඇති වෙන ක්‍රියාවලිය තුල හැම වෙලාවකම පංචස්කන්ධ ධර්ම ටිකක් හට ගැනීමක් සහ නිරුද්ධ වීමක් විතරයි තියෙන්නේ කියලා එයා දකිනවා. ඒ දැක්ම තුල තමයි එයාට මේ මාර්ග සම්මාදිට්ඨිය උපදින්නේ. මේ මාර්ග සම්මාදිට්ඨිය නිසාම පින්වත්නි බොහොම ක්‍රියාශීලී බවක්, අප්‍රමාදී බවක්, කුසලයේ තුල ශක්තිමත් වෙලා අකුසලයේ පෙළමින් සිහිය Tamanගේ පැත්තේ තියා ගනිමින් වීරිය කරමින් මේ පංච නීවරණයන්ට යට වෙන්නේ නැතුව යා කුසලයේ තුල වීරිය කරනවා. විදර්ශනා කරමින් වීරිය කරනකොට එයාට මාර්ග සම්මාදිට්ඨිය උපදිනවා. ඒක හරිම ක්‍රියාශීලී ස්වභාවයකින් යුතුයි. ඒ මාර්ග සම්මාදිට්ඨිය තුල යා ඵල සම්මාදිට්ඨිය උපදවා ගන්නවා. ඒ ඵල සම්මාදිට්ඨිය තුල ඊටාම සංසිඳුණු ස්වභාවයක් තමයි එයාට තියෙන්නේ. ඊට පස්සේ යා ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ බඳු දුකකින් මම හමාර කරගත්තා නේද? මේ බඳු සංස්කාර පිනකින් මම නිදහස් වුණා නේද කියලා යා ඒක කල්පනා කරනවා. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂා සම්මාදිට්ඨිය කියලා. ප්‍රත්‍යවේක්ෂණ සම්මාදිට්ඨිය උපදින්නේ ඵල සම්මාදිට්ඨිය නිසා. ප්‍රත්‍යවේක්ෂණ සම්මාදිට්ඨිය තමන් ලැබූ ඵලයේම විමස ඉන්නවා. මේ බඳු දුක්ඛ ස්කන්ධයකින් මම නිදහස් වුණා නේද කියලා නිතර විමසන්න පටන් ගන්නවා. එතකොට කුසල් අකුසල් දැන ගැනීම තුළ මාර්ගඵල කියන ස්වභාවයට අපටපත් වෙන්න පුළුවන්. හැබැයි දැන ගැනීම තුළ එයා තව දුරටත් ඒක විදර්ශනා වශයෙන් විපස්සනා සම්මාදිට්ඨිය තුළින් උපද්දව ගන්න ඕන. ඇත්තටම සම්මාදිට්ඨිය කියලා කියන්නේ දැන් අපිට ධර්මයේ සඳහන් වෙනවානේ සම්මාදිට්ඨිය පිළිබඳ පොදු අදහසක්. දැන් මේ සම්මාදිට්ඨික සූත්‍රයේනේ 16 ආකාරයකින් පැහැදිලි වෙන්නේ. සම්මාදිට්ඨියට දෙන්න පුළුවන් පොදු අදහස තමයි අයං මේක තියෙනවා ඔය සත්‍ය විභංග වගේ සූත්‍රවල අයං උච්චතාවසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මාදිට්ඨි. එයා දුක පිළිබඳව දැනගන්නවා, දුකට හේතුව දැනගන්නවා, දුක නිරුද්ධ කිරීම දැනගන්නවා, දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා. ආයුෂ්මතුනි මෙපමණකින් සම්මාදිට්ඨිකයි කියලයි මෙතන සඳහන් වෙන්නේ. ඒතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ දැන ගැනීම, චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක ගැනීම පැත්තට හරව ගන්න එක තමයි සම්මාදිට්ඨිය කියන එකේ පොදු අදහස පින්වත්නි. දැන් බලන්න අකුසල් මූල සහ කුසල් මූල කියලා තියෙනවනේ. දැන් අකුසල් මූල කියන්නේ දැන් අකුසල් මූලවල දැන් චතුරාර්ය සත්‍ය නම් සම්මාදිට්ඨිය මම මේ කියන එක හොඳට කල්පනා කරන්න. දුකට හේතුව විදියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ තණ්හාව. දුක පිළිබඳ මතක් කරනවා, දුකට හේතුව පිළිබඳ තණ්හාව පැහැදිලි කරනවා. ඒ කියන්නේ දුක්ඛ සමුදය විදියට තණ්හාව පෙන්වන්නේ. එතකොට දුක්ඛ නිරෝධයේ විදියට කියන්නේ තණ්හාවේ නිරෝධය. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැත්තම් දුක නැහැ. තණ්හාව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධයි. ඒකට පෙන්වන වැඩපිළිවෙල තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. දැන් ඕක තමයි පටිපාටිය. එතකොට මෙතන සම්මාදිට්ඨිය කියලා කියනකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි දුකට හේතුව තණ්හාව නම් එහෙමනම් මේ දස කුසල් තුලත් දස අකුසල් තුලත් කුසල මූල අකුසල් මූල තුලත් මේ තණ්හාවේ කතාවක් නැහැ නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. පින්වත්නි අකුසල් මූලවල තියෙනවා අකුසල් මූල විදියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. ඇත්තටම ලෝභය කියන්නේ තණ්හාවම තමයි.
මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන ස්වභාවයේ ASCIIත් සැඟවිලා තියෙන තණ්හාව තමයි. දැන් ලෝභය කියන්නේ තණ්හාවමයි. ඒතකොට තණ්හාව නිසා මේ තණ්හාවට පුද්ගලයා බැස ගැනීම නිසා මේ ඒ බැස ගැනීම මුල් කරගෙන අකුසල් කරනවා. එතකොට මේ අකුසල් මූලේ නැත්තම් පින්වත්නි එයා නැවත උපතක් කරා යන්නේ නැහැ. එවනම් මේ අකුසල් මූලවල ස්වභාවයත් කුසල් මූලවල ස්වභාවයත් ඊටාම් හොඳින් අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මෙතන ලෝභයේ විදියට පෙන්වන්නේ දුක්ඛ සමුදයයි. මොකද ලෝභය කියන එක නිසා තමයි එයා දස අකුසල් වලටම බැහැගන්නේ. මොකද මේ අකුසලයේ මූලයක් විදියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ලෝභය. එතකොට මේ දුක්ඛ සමුදය පින්වත්නි දැකීම තුල සම්පූර්ණ චතුරාර්ය සත්‍යම දකින්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. යම් කිසි කෙනෙක් දුක්ඛ සමුදය දැක්කොත් එයා ඒ තුල චතුරාර්ය සත්‍යම එයා දකින්නවා කියනවා. දැන් උදාහරණයක් විදියට පින්වත්නි දැන් දුක්ඛ සමුදය දැක්කහම මේ දුකට හේතුව තණ්හාවමයි කියලා දැක්කහම ඒ දුකට හේතුව තණ්හාව කියලා දැනගත්ත මිනිස්සයා තුල මේ තණ්හාවෙන් නිදහස් වෙන්න ඕන කියලා දුක්ඛ නිරෝධයත් එයා තුල වැඩෙනවා. මේ තණ්හාවෙන් තණ්හාවෙන් නිදහස් වෙන්න වැඩපිළිවෙලක් තියනවාද කියලා හොයනකොට එයාට මතුවෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඒ තුල දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයත් ඒ තුල වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මෙතන චතුරාර්ය සත්‍ය පැත්තෙන් බැලුවොත් එහෙම අකුසල් මූල විදියට පේන ලෝභය වගේ බලවත් මූලයන් තමයි දුකේ සමුදය විදියට මෙතන පැහැදිලි වෙන්නේ. ඒ වගේම තමයි අපි පින්වත්නි හොඳට දැනගන්න ඕන දෙයක් තමයි අපේ ජීවිතය තුළ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මූල ඇති වෙන්නේ ඒ ඇතිවීම තුළ පංචස්කන්ධ ධර්මයක්මයි හටගන්නේ. ලෝභය ඇති වුණත්, ද්වේෂය ඇති වුණත්, මෝහය ඇති වුණත් යන්නේ එතනින් තමයි අල්ලන්න ඕනේ. එතකොට තමයි මේ කුසල් අකුසල් දැන ගැනීම තුළ දුකමාර වෙන්නේ. එහෙම නැතුව මේ කුසල් අපි දන්නවා දැන් දස කුසල්නේ, අකුසලුත් දන්නවා දස අකුසල්නේ. කුසල් මූලක් දන්නවා අලෝභ ද්වේෂ මෝහනේ. කුසල් මූල අකුසල් මූලක් දන්නවා ලෝභ ද්වේෂ මෝහනේ. දැන් ওই ටික අපි දන්නවා. දැන් සම්මා දිට්ඨිකයි කියලා පැත්තකට වෙලා හරියන්නේ නැහැ. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් මූල තුල තමන්ගේ පංචස්කන්ධයමයි පෝෂණය වෙන්නේ කියලා හැම වෙලාවකම දකින්න ඕන. දැන් පංචස්කන්ධය ගැන දන්නේ නැති කෙනෙකුටත් මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් තේරුම් ගන්න. දැන් පංචස්කන්ධය කියන්නේ මොනවද? පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේක තමයි පංචස්කන්ධය. මේක තමයි දුක කියලාත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒත් සංක්ෂිප්තව බැලුවොත් පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. එතකොට ද්වේෂය ඇති වෙන්නේ මේ ද්වේෂය ඇතිවීම තුලත් මේ පංචස්කන්ධ ධර්මයක්මයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මනස තුල ද්වේෂය ඇති වෙනවා. ඒ ද්වේෂය ඇතිවීම තුලත් පංචස්කන්ධ ධර්ම ටිකක්මයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෝහය කියලා කියන්නේ මෙතන අවිද්‍යාවට. දැන් මෝහය කියන්නේ අවිද්‍යාවට. එතකොට අවිද්‍යාව නිසා තමයි සංස්කාර වැඩිලා. එතකොට හරිනේ මෝහය කියන්නේ අවිද්‍යාවට. මෝහය නිසා පින්වත්නි එයා තුල අකුසල් ධර්මයන් වැඩෙනවා. එතකොට මෝහය කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නම් අවිජ්ජාපච්චය සංඛාරා කියලානේ පටිච්ච සමුප්පාදේ කියන්නේ. දැන් යම් කෙනෙක් මෝහය කියන තැන තියෙන්නේ පින්වත්නි අවිද්‍යාව. යා නොදන්නාකම. ඒ නොදන්නාකම නිසාම එයා විශාල මුලාවකටපත් වෙලා. එයා කල යුත්ත නොකල යුත්ත යාට හරියටම තේරෙන්නේ නැහැ. එතකොට මේ මෝහය කියන අවිද්‍යාව නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාර. මෝහය නිසා යා දස අකුසල් කරනවා. එයාගේ ජීවිතේ දස අකුසල් වලට විවෘත වෙනවා. ඒතකොට දස අකුසල් වලට විවෘත වීම නිසා ඒ දස අකුසල් වලට විවෘත වෙච්ච හැම වෙලාවකමත් අපේ ජීවිතේ පංචස්කන්ධ ධර්මයක්ම මේ ආයතන හරහා පංචස්කන්ධයම මෝරා වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේක ප්‍රඥා ආලෝකයෙන් දැකගත්තට පස්සේ අකුසලයක් දැනගන්නවා, කුසලයක් දැනගන්නවා, කුසල් මූලයක් දැනගන්නවා, කුසල් මූලයක් දැනගන්නවා. එතකොට මේ මෝහය දැන ගැනීම තුළ අන්න යාට විද්‍යාව පහළ වෙනවා. අකුසලයේ මෙයයි කුසලයේ මෙයයි කියලා එයා දැනගත්තනේ. එතකොට සම්මා දිට්ඨියනේ. ඒ සම්මා දිට්ඨිය නිසා පින්වත්නි එයාට විද්‍යාව පහළ වෙනවා.
විද්‍යාව පහළ වෙනකොට පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙන්න පටන් ගන්නවා. කුසලයේ මෙයයි අකුසලයේ මෙයයි කියලා එයා දැනගන්නකොට ඒ දැනගැනීම තුලම පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම යාගේ ජීවිතේ වැඩෙන්න පටන් ගන්නවා. ඒ දැක්ම හරියනකොට ඒ දැක්මට අනුව එයා කල්පනා කරනවා. දැක්මට අනුව කල්පනා කරන එකට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ දැක්මට අනුව කල්පනා කරනකොට ඒ කල්පනා කරන කෙනා මේ බොරු කියන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න, හිස් වචන කතා කරන්න යන්නේ නැහැ. අන්න සම්මා වාචාවත් වැඩෙනවා. ඊට පස්සේ සම්මා වාචාව වැඩෙනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ඒවක සම්මා කම්මන්තයත් වැඩෙනවා. මොකද එයාගේ ජීවිතය තුළ ප්‍රාණඝාතය, ඒ වගේම එයාගේ ජීවිතය තුළ හොරකම, එයාගේ ජීවිතය තුළ කාමයේ වරදවා හැසිරීම වගේ බරපතල දරුණු උපක්ලේශ පවතින්නේ නැහැ. මොකද එයාගේ දැක්ම පිරිසුදුයිනේ. ඒ දැක්මට අනුව පින්වත්නි එයා තුළ සම්මා කම්මන්තයත් වැඩෙනවා. ඊට අනුව එයාගේ ජීවන චර්යාව අපිරිසුදු නෑ, ආජීවයත් පිරිසුදුයි. සම්මා ආජීවයත් වැඩෙනවා. ඊට පස්සේ පින්වත්නි සම්මා ආජීවයට අනුව සම්මා වායාමයත් වැඩෙනවා. එයා තුල කුසලයේ තුලම ශක්තිමත් වෙනවා. ඇයි එයා දන්නවා මේ ලෝභ දේශ මොහ කියන අකුසල් මූල නිසා දස අකුසලයක් පෝෂණය වෙනවා කියලා දැන් ඒක දැනගෙන තියෙනවානේ. දැන ගැනීම නිසා එයා අකුසලයේ දුරු කරනවා, කුසලයේ තුල ශක්තිමත් වෙනවා. කුසලයේ තුලින් නැගී ඉන උපන් කුසලයේ තුල දැන් සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියන්නේ ඕකනේ. උපන් කුසලයේ තුල ශක්තිමත්, උපන් අකුසලයක් තියෙනවා නම් ඒක දුරින්ම දුරු කරලා දානවා. නූපන් අකුසලයක් තියෙනවා නම් ඒක උපද්දවන්නෙම නැහැ. ඒ වගේම නූපන් කුසලයක් තියෙනවා නම් ඒක උපද්දවනවා. දැන් අකුසලයේ ප්‍රතික්ෂේප කරමින් කුසල් පක්ෂයට එයා බැහැ ගන්නවා. ඒකට තමයි සම්මා වායාම කියන්නේ. සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ කුසල් තුල ශක්තිමත් වෙලා අකුසලයේ ප්‍රහාණය කරන එක තමයි සම්මා වායාම කියලා කිව්වේ. ඒකට එයාට ඒ අකුසලයයි කුසලයයි දැන ගැනීම තුලම යා තුල සම්මා වායාමයක් වැඩෙනවා. සම්මා වායාමයේ වැඩෙනකොට හැම වෙලාවකම සිහිය Tamanගේ පැත්තේ තියාගන්නවා. සිහියට පිරිහෙන්න දෙන්නේ නැහැ. මොකද සිහිය පිරිහුණොත් එහෙම Taman දන්නවා මේ පියවුරු මේ භූමියේ රැකවරණේ නැති වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ රැකවරණේ බැහැර වෙලා යනවා කියලා එයා දැනගන්නවා. එතකොට සම්මා සතියත් වැඩෙනවා. ඊට අනුව හැම කුසල් සිතකම එකඟතාවයක් පවතිනවා. එහෙමනම් සම්මා සමාධියත් වැඩෙනවා. සම්මා සමාධිය කියන්නේ කුසල් සිතේ පවතින එකඟතාවය. කුසල් සිතේ එකඟතාවයත් පවතින. දැන් බලන්න කුසලයයි අකුසලයයි දැනගැනීම තුලම දැන් අපි කියනවනේ මේකට තියෙන එකම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නේ අකුසලයේ කුසලයේ දැනගන්න වැඩක් නැහැනේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය වෙඩෙන්නේ නැත්තම් කියලා. දැන් අපි කියන්නේ ඒ කායන මාර්ගය ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ කුසලයේ අකුසලයයි දැනගත්තට මදිනී හාමුදුරුවනේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්න එපයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පින්වත්නි මේ දැන ගැනීම තුලම ආර්ය අෂ්ටාංගික මාර්ගය මම මේයි වඩන්නේ කියලා වෙන් වශයෙන් වැඩි යුතු හඳුනාගත යුතු දෙයක් නැහැ. හැම ඒ දැක්ම පිරිසුදු වෙනකොට සම්පූර්ණයෙන්ම කුසලයේ තුල ශක්තිමත් වෙලා අකුසලයේ දුරු වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. අනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ගමන් එයා මේ හැම සිතුවිල්ලක් තුලම හැම ක්‍රියාකාරකමක් තුලම කෙටියෙන් කිව්වොත් මේ බණ ටික අහගෙන ඉන්න වෙලාවෙත් එයා දැනගන්නවා දැන් මේ බණ අහන එක කුසල් සිතක්. ඒක ඊටාම කුසල අදහසක්. නමුත් මේ වෙලාවෙත් ඔබ තුල ඇති වෙන්නේ පංචස්කන්ධ ධර්මයක් කියලා දැනගන්නවා. මම මේ බණ කියනකොට ඔබට සෝත විඥානය පහළ වෙනවා. ඔන්න විඥානස්කන්ධයක් පහළ වෙනවා. මේ බණ අඳුන ගන්නවා. අද මේ කුසල අකුසල් ගැන මේ සානස බණ කියන්නේ කියලා අඳුන ගන්නවා. අඳුන ගන්නකොට සංඥාස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි ඔබට මේක තේරෙනවා නම් සැප වේදනාවක්, නොතේරෙනවා නම් දුක් වේදනාවක්, පොඩි යමනාප ගතියක් මේ දේශනාවත් එක්ක. එහෙමනම් මේ සැප වේදනාව හෝ දුක් වේදනාව ඇති වෙනවා නම් වේදනාස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි සිතුවිලි ටිකක් මේ දේශනාව ගැන ශ්‍රද්ධාවක්, මේ බණ ගැන පැහැදීමක්, මෙන්න මේ විදිහට සිතුවිලි ටිකුත් හිතේ ඇති වෙනවා. ඒ කියන්නේ සංකාරස්කන්ධයකුත් ඇති වෙනවා. ඊට අනුරූපස්කන්ධයත් වෙනස් වෙනවා. හොඳ බණක් අහගත්තාම නිකම් තේ එකක් බිව්වා වගේ 아무තු උත්තේජනයක් ඇඟ පුරාම පවතිනවා. එhmenan නාම ධර්ම ඇසුරින් රූපස්කන්ධයත් වෙනස් වීමක් වෙනවා. ඇත්තටම බණ ටික අහගෙන ඉන්නකොට පංචස්කන්ධ ධර්ම ටිකක්මයි හටගන්නේ, නිරුද්ධ වෙන්නේ කියලා ඒක දැනගන්නවා. එතකොට මේ හට ගැනීම එක දිගට පවතින්නේ නැහැ කියලාත් දැනගන්නවා. අනේ දැක්ම තුල කුසලයේ තුලත් ඔය ටික තමයි වෙන්නේ කියලා දකිනකොට එයාට පංචස්කන්ධ ධර්මයක් හට ගැනීම නිරුද්ධ වීම දකිනකොට එයාට මේ විපස්සනා සම්මා දිට්ඨිය කියන ස්වභාවය
ඇති වෙනවා පින්වත්නි. එතකොට ඒ දැක්ම තුලම පින්වත්නි එයාට තමන්ගේ සම්පූර්ණ දැක්ම පිරිසුදු වෙලා මොකද පංචස්කන්ධයේ දකින්න නැතුව කවදාවත් අරහත්ත්වයක් නැහැ. ඒ පංචස්කන්ධයේ දකින්නකොට එයාට නිරන්තරයෙන්ම ඇතිවි නැතිවි යන පංචස්කන්ධ ධර්මයේ දකින්නකොට හැම වෙලාවකම ඔබේ අභ්‍යන්තරය තුල කුසලයටත් නොබැඳෙන අකුසලයටත් නොබැඳෙන අවස්ථාවක් එනවා. හැබැයි මේ එකපාරම අකුසලයේ අතහරින්න කියලා නෙමෙයි කියන්නේ. අකුසලයටත් බැඳෙන්නේ නැහැ. මේ කුසලයටත් බැඳෙන්නේ නැහැ. කුසලයේ තුලත් එයා දකින්නේ මේ හුදු නාම ධර්ම ටිකක් හැඟීම් ටිකක් ඇති වෙලා හටගෙන නිරුද්ධ වීමක් විතරයි තියෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත් නැහැ කියලා එයාට පේන්න පටන් ගන්නවා පින්වත්නි. ඒ පෙනීම තුල තමයි එයාට මේ කුසල් අකුසල් දැන ගැනීමෙන් කුසලංච පජානාති අකුසලංච පජානාති කියන සම්මා දිට්ඨිය තුල විපස්සනා සම්මා දිට්ඨියට හැර වෙනවා. අනේ විපස්සනා සම්මා හැම වෙලාවකම හටගෙන නිරුද්ධ වෙලා යන නාම ධර්ම ටිකක්මයි කුසලයේ තුලත් කුසල මූලයේ තුලත් ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිනකොට එයාට මාර්ග සම්මා දිට්ඨිය උපදිනවා. ඒ මාර්ග සම්මා දිට්ඨිය නිසා එයාට මේ දැක්ම ස්ථාවර වෙනවා. ස්ථාවර වෙනකොට යාගේ හිත මේ ඇතිවෙන නාම රූප ධර්මයන්ගෙන් සම්පූර්ණ හිත නිදහස් වෙනවා. තව විදියකින් කිව්වොත් පංචස්කන්ධ ධර්මයන්ගෙන් හිත සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. මිදීමක් හට ගන්නවා. ඒ මිදීම හටගත්තට පස්සේ පංචස්කන්ධ ධර්මයකින් මිදුණා නේද? හැම කුසලයකමත් ඇති වෙන්නේ නාම ධර්ම ටිකක් විතරයි කියන දැක්ම ඇති වුණාට පස්සේ ඒ මිදීම නිසා මිදීමේ ඥානයක් ඇති වෙනවා. එතකොට මේ මිදීමේ ඥානෙ බොහොම සංසිඳුණු ස්වභාවයකින් යුක්තයි. ඒ මිදුණු කෙනා තුලත් සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ Taman ලැබූ ඵලයේ පිළිබඳ විමසා මම මෙබඳු දුකකින් නිදහස් වුණා නේද කියලා ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය දක්වාම අර කුසලයක් අකුසලයක් දැන ගැනීමෙන් නැති වෙච්ච සම්මාදිට්ඨිය දියුණු වෙනවා. අන්න එතනටපත් වුණාට පස්සේ එයා තුල ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය තුල ස්ථාවරයි. ඒ තුල කැළඹුණු බවක් ඒ තුල මේ ඇවිස්සුණු බවක් නෑ. බොහෝම සංසිඳුණු බවක් තියෙන්නේ. එවැනි සංසිඳීමක් තියෙන තැනක සාරිපුත්ත හාමුදුරුවෝ මේ දේශනාවේ මතක් කරනවා සෝ සබ්බසෝ රාගානුසයං පහය පටිඝානුසයං පහය පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨි මානානුසයං සමූහයීත්වා අවිජ්ජං පහය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨ ධම්මේන දුක්ඛස්සන්තරෝ හෝති. ඒ ආර්ය ශ්‍රාවක භාවයේ තුල සම්පූර්ණීම රාගයේ දුරු වෙලා ක්‍රෝධයේ දුරු වෙලා අවිද්‍යාව දුරු වෙලා අරහත් මාර්ගයෙන් විද්‍යාව උපදවාගෙන මේ මොහොතේම ඒ කියන්නේ මේ ජීවිතයේ තුලදීම දුක අතුරුදහන් වෙනවා. ඔන්නෝමයි පින්වත්නි කුසල් අකුසල් දැන ගැනීම තුල අරහත්ත්වයටපත් වෙන්නේ. කුසල් අකුසල් දැන ගැනීමේ සම්මාදිට්ඨික ඥානය තුල සම්පූර්ණයෙන්ම විමුක්ති සිතක් අකුප්පා චේතෝ විමුක්තියක් නොසෙල් වෙන චිත්ත විමුක්තියක් උපදවාගෙන නිකලෙස් වෙන්න පුළුවන් හිමනම් මේ පළවෙනි සම්මාදිට්ඨික අංගයෙන් ඔබ හැම දිනාටම සම්මාදිට්ඨිය පිණිස මේ